තෙරුවන් සරණයි. අද අපි මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට කල්පනා කළේ මේ දිනවල ජාත්‍යන්තරයේ සිද්ධ වෙන සාකච්ඡාව විශේෂයෙන් අපේ රට පිළිබඳව සිදු කරන සාකච්ඡාව පිළිබඳව මහා සංඝරත්නය අපේ අදහස් දක්වන්න. අපි දන්නවා අපේ රට පිළිබඳව මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍යයට එරෙහිව බරපතල චෝදනා එල්ල කරමින් පවතින අවස්ථාවක් මේක. ඒ චෝදනා අතර පහුගිය කාල වකවානුවේ තිබුණේ ශ්‍රී ලාංකීය හමුදා යුද්ධ අපරාධ සිද්ධ කළා කියන චෝදනාව. දැන් ඒකට අලුතෙන් එකක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයට ශ්‍රී ලංකා රජය වගකිව යුතුයි. එහි ක්‍රියාවලිය විශේෂයෙන් ඊට වින්දිතයන්ට සාධාරණ ඉටු කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් පරිදි සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන චෝදනාව. මේ පළවෙනි කාරණාව ගත්තොත් අපේ රට 30 අවුරුදු සාපලත් යුද්ධයක් තිබිච්ච ඒ යුද්ධයට පිළිතුරු හැටියට සාමය උදා කර ගැනීම සඳහා රණවිරුවන් කැප වෙලා ක්‍රියා කරපු රටේම ජීවත් වෙන හැමදෙනාගේම අවශ්‍යතාව, උවමනාව, බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව ලෙස යුද්ධය අවසන් කරපු ක්‍රියාවලියක් තමයි අපි දැක්කේ. ඒ අනුව ඒක යුද්ධ අපරාධ ගණයට එකතු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවායි කියන කාරණාව විදේශ අමාත්‍යවරයා සඳහන් කරලා තිබ්බා. අපි එතුමාට ප්‍රශංසා කරනවා ඒ පිළිබඳව. හැබැයි පමණකින්ම ජෙල් පිරිස් මහත්මිය අපි යුද්ධ අපරාධ කළේ නැහැ කියලා මේ මානව හිමිකම් කවුන්සිලයෙන් අපිට එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කිරීම පමණකින්ම සෑහෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ස්වභාවික යුක්තිය ඉටු කිරීම සඳහා, ස්වභාවික යුක්තිය ලබා ගැනීම සඳහා අප කටයුතු කළ යුතුයි කියන එකත් අපි මෙහිලා විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒක ආණ්ඩුවේ වගකීම. ඒත් එක්කම රටක් හැටියට මේ ජාත්‍යන්තරයෙන් එන බලපෑම් වලට අපි සමගි සම්පන්නව රටේ ජනතාව මුහුණ දෙන්න ඕන. මේක සිංහල, දෙමළ, මුස්ලිම්, එහෙමත් නැත්නම් හින්දු, ඉස්ලාම්, කතෝලික ආදී වශයෙන් බෞද්ධ මේ විදිහට ಜಾති වශයෙන් හෝ ආගම් වශයෙන් හෝ පක්ෂ වශයෙන් හෝ බලපාන කාරණාවක් නෙමෙයි. රටක් හැටියට අපිට බලපාන කාරණාවක්. ඒ නිසා මේ ජාත්‍යන්තරයෙන් එළබෙන ඇතැම් චෝදනාවලදී ඒවා මේ ආණ්ඩුවට එරෙහිව එන චෝදනා හැටියට ලඝු කරලා හිතලා ජාතිකවාදීන් නිහඬව ඉන්න ගතියක් අපිට පේන්න තියෙනවා. හැබැයි මේක ආණ්ඩුවට එරෙහිව එන චෝදනා නෙමෙයි, මේ රටට එරෙහිව එන චෝදනාවක් කියන එක අපි කවුරුත් තරේ මතක තබා ගත යුතු වෙනවා. ඒත් එක්කම මෙහිදී විශේෂ සාකච්ඡාවට බඳුන් වෙන අපේ රටේ මේ මොහොතේ ප්‍රවෘත්ති අතර ඊටාම ඉදිරියෙන් තියෙන එකක් තමයි පාස්කු ප්‍රහාරය රාජ්‍ය තාන්ත්‍රික දුර්වලතා නිසා වළක්වා ගන්න බැරි වුණාය. ඒ නිසා ඒ රාජ්‍ය තන්ත්‍රයේ හිටිය පුද්ගලයන්ට දඬුවම් කළ යුතුය කියන මේ අදහසක් ජනිත වෙලා තියෙනවා. ඇත්ත. රාජ්‍ය තන්ත්‍රයේ දුර්වලතා මේ පාස්කු ප්‍රහාරයේ එල්ලවීම සඳහා හේතු වුණා. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි ඒක 2015න් පස්සේ ඇතිවෙච්ච ආණ්ඩුව විතරක් නෙමෙයි. ඊට කලින් මේ රටේ තිබුණු සියලු ආණ්ඩු වග කියන්න ඕනේ මේ ක්‍රමානුකූලව අන්තවාදය පෝෂණය වෙලා මේ උම්මත්තක පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඔවුන්ගේ මේ ආගමනයට
හැම කෙනෙක්ම ඔක කියන්න ඕනේ. ඒක අපි ඉතා පැහැදිලිව සඳහන් කරනවා. ඒත් එක්කම මෙහිදී අපි සඳහන් කරන්න ඕනේ ඒ අන්තවාදීන් පෝෂණය කිරීම, හුරතල් කිරීම දිගටම ආණ්ඩු විසින් තමන්ගේ විවිධ උපක්‍රම අවශ්‍යතා දේශපාලනික මෙවලම් ලෙස භාවිතා කරලා තියෙනවා. හැබැයි දැන් මේක ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ජාත්‍යන්තරයේ පවා මේකට අතපොවන්න අපේ යම් යම් පුද්ගලයන්ගේ සමහර දුරදිග බලා කටයුතු නොකිරීම නිසා ජාත්‍යන්තරයේ පවා මේකට අතපොවන්න දැන් අවස්ථාව වේදිලා තියෙනවා. පාස්කුවෙරිදා ප්‍රහාරයේදී අගතියට පත් උනේ බහුතරයක් කතෝලිකයන් බව ඇත්ත. ඒ වගේ මේ අගතියට පත්වෙච්ච කතෝලිකයන් වෙනුවෙන් කාදිනල්තුමාට පෙනී හිටීමට විශේෂ අයිතියක් තියෙන බවත් ඇත්ත. ඒකෙන් වේදනාවට පත් වෙලා ඉන්නේ ඔවුන්. ඒ විතරකුත් නෙමේ කාදිනල්තුමා පාස්කුවෙරිදා ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ඒ ජනතාව සංසුන් කරලා නිහඬ කරවලා ඒ කරපු කාරණාවලදී එතුමා ජනතාවට පොරොන්දු වුණා මම මේ වෙනුවෙන් ඔබලාට සාධාරණ ඉටු කරලා දෙනවා කියලා. ඒ නිසා සාධාරණයේ වෙනුවෙන් එතුමාට පෙනී සිටීමට සුද්ධ අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි මේක හුදෙක් කතෝලික ජනතාව එල්ල වුණත් මහා සංඝරත්නයේ හැටියට අපේ සෙසු ආගමික පූජ්‍යයන්ගේත් මුළු රටේමත් සියලු දේශපාලන පක්ෂ විපක්ෂ හැමදෙනාගේම වගකීම මේ වෙනුවෙන් පෙනී සිටීම. ඒ නිසා මම මෙහිදී විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකොට කියා සිටිනවා. ඔබ පාර්ලිමේන්තුවේදී මෙහි සත්‍ය මතු කර ගැනීම සඳහා පෙනී සිටින්න යම් යම් කණ්ඩායම් වල බලල්ලත් බවට පත් වෙලා කටයුතු කරන්න එපා. පහුගියදා ඔබට පේන්නේ නැති එක්තරා තරුණයෙක් මේ වර්තමාන ආණ්ඩුව ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා පාස්කුවෙරිදා ප්‍රහාරයේ භාවිතා කළේය කියන මේ ප්‍රකාශයක් ප්‍රකාශ කරලා ඒ විදියට පදනම් විරහිත ප්‍රකාශයක් කරලා ඔහු අරගෙන ආවා ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය වෙත. ඒ වෙලාවේදී ඔහු සමග කතෝලික පූජකවරු දෙන්නෙක් පැමිණියා. ඔවුන් එදා LTT යුද්ධ අවස්ථාවේදී LTT එකට පක්ෂව සංවිධානය වෙච්ච සංවිධානවල සමාජිකයින්. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ යට වෙනම කුමන්ත්‍රණයක් තියෙනවා. මේ කුමන්ත්‍රණය අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තරයේ ඉදිරියේ අපේ රටේ යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු රණවිරුවන් යුද අපරාධකරුවන් යයි ප්‍රකාශ කරන වෙලාවේදී ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඔවුන් යුද අපරාධකරුවන් නෙමෙයි ඔවුන් සාමයේ දූතයන් හැටියට සාමය ලබා ගැනීම සඳහා කටයුතු කරපු උදවිය හැටියට ප්‍රකාශ කරන්න අසමත් වෙච්ච ඇතැම් සංවිධාන අද ජාත්‍යන්තර ඉදිරියේදී අපේ රටේ රාජ්‍ය මේ වැරද්දේ වැරදිකරුවන් හැටියට හුවා දක්වන්නට කටයුතු කිරීම සංවේගජනක කාරණාවක්. ඒ අපි තාමත්ම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරකුත් නෙමෙයි මෙහිදී අපි සඳහන් කළ යුතු තව කාරණාවක් තියෙනවා. දැන් මේ පාස්කුවෙරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් චෝදනා ලබලා මේ වන විට අත්අඩංගුවේ පසු වෙන ඇතැම් උදවිය අත්අඩංගුවේ තබාගෙන සිටීම පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කරනවා මානව හිමිකම් කවුන්සිලය. හැබැයි 9/11 ප්‍රහාරය අවුරුදු 20ක් ගත වෙලා තියෙද්දිත් ඒ ප්‍රහාරයට වගකියුත්තන්ට තාමත් දඬුවම් දීලා නැහැ. ඊ අධිකරණ ක්‍රියාවලිය තව ඉදිරියට යනවා. මේ වෙලාවේදී මේ අධිකරණ ක්‍රියාවලියක් යන කටයුත්තක් පිළිබඳව පාර්ලිමේන්තුවෙන් ලැබිච්ච යම් නිර්දේශ ප්‍රමාණයක් තීරණය කරලා යම් යම් උදවිය අත්අඩංගුවට ගන්න උන්ට දඬුවම් දෙන්න ආදී වශයෙන් ප්‍රකාශ කිරීම සැබෑ චූදිතයන්ට දඬුවම් නොලැබෙන සහ වෙනත් අයට දඬුවම් ලැබෙන ආකාරයේ කැකිල්ල රජුරුවන්ගේ තීන්දුවක් බවට පත්විය හැකියි. ඒ නිසා මෙහිදී අපි බොහොම ආදරයෙන් කාදිනල්තුමා ඇතුළු
ඒ පූජක පක්ෂයට කතෝලික පූජකතුමන්ලාට සඳහන් කරන්නේ ඔබතුමාලා පරිණත පිරිසක් හැටියට මෙතනදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් තියෙනවා. යම් යම් දේශපාලන බලවේග මේ ප්‍රශ්නය තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා යොමු කරගන්න යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ඇතුලේ රටවල් වල දේශපාලන වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සැබෑ ගැටලුව තියෙන්නේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ ක්‍රියාධරයන් අත්අඩංගුවට ගැනීම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නම් ඒ සඳහා අපි සියලු සහයෝගය ලබා දිය යුතුයි. දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කළා. අපි කිව්වේ නෑ දළදා මාලිගාවට ගහපු මිනිහා අල්ලලා දඬුවම් දෙන්න කියලා. අපි කිව්වේ දළදා මාලිගාවට පහර දුන්නු මේ ත්‍රස්තවාදය අවසන් කරන්න කියලා. ඊළඟට ශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟ 100 ගණනක් වෙඩි තියලා මරා දැම්මා. අපි කිව්වේ නෑ ශ්‍රීමා බෝධිය ළඟ ප්‍රහාරය එල්ල කරපු මිනිහා අල්ලන්න කියලා. අපි කිව්වේ ශ්‍රීමා බෝධිය ප්‍රහාරය සිද්ධ වෙන මේ ත්‍රස්තවාදය අවසන් කරන්න කියලා. අරන්තලා ඝාතනයේදී 30 ගණනක් හාමුදුරුවෝ අමුය පුංචි හාමුදුරුවෝ කපලා කොටලා මරලා දැම්මා. අපි කිව්වේ නෑ ඒ ඝාතකයා වල්ලන්න කියලා. අපි කිව්වේ මේ ඝාතන සංස්කෘතිය බිහි කරන ත්‍රස්තවාදය අවසන් කරන්න කියලා. බෞද්ධ ක්‍රමයේ හැටියට අපි කියන්නේ වැරද්ද නැති කරන්න වැරදි කාර්යය නෙවෙයි. වෛරය නැති කරන්න වෛරක්කාරයන් නෙවෙයි. ඒ නිසා අපි මේකෙන් කියන්නේ නෑ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිය යුත්තන්ට දඬුවම් කරන්න එපා කියලා. හැබැයි වුණාට ඔබතුමන්ලා කරුණා කරලා පෙනී හිටින්න මේ රටේ තාම මද්රසා පාසල් අවසන් වෙලා නැහැ. මේ රටේ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය එලෙසින්ම ක්‍රියාත්මක වෙනවා. අන්තවාදීන් අන්තවාදයට අවශ්‍ය කරන සියලුම ඔවුන්ගේ මතවාදී වැඩපිළිවෙල එලෙසින්ම ක්‍රියාත්මක කරනවා. එදා යම් යම් ආකාරයේ අන්තවාදයට මිනිසුන් යොමු කරන ඇඳුම් ආහාර නීති මේ දේවල් ඉවත් කරගත යුතුයි කියලා කතා කරපු දෙවිය දැන් ආපහු හැරිලා නෑ ඒව අපේ අවශ්‍යතා හැටියට කියනවා. ඒ නිසා මේ මොහොතේ අපි රටක් හැටියට අනාගතයේ බෙබඳු ව්‍යසනයන් ඇති වෙන්න ඉඩ තියෙන මේ අන්තවාදයට හේතු වෙන මේ අන්තවාදය නිසා අහිංසක මුස්ලිම් මිනිස්සුත් දුක් විඳිනවා. හුදෙක් මේ රජයට සිද්ධ වෙන්නේ එදා LTTE නාම පුවරුව දෙමළ මිනිස්සුන්ගේ බෙල්ලෙන් ගැලෙවුවා වගේ මේ IS නාම පුවරුව නැත්තම් ත්‍රස්තවාදී නාම පුවරුව මුස්ලිම් මිනිස්සුන්ගේ බෙල්ලෙන් ගලවන්නත් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා අන්නේ අන්තවාදය නැති කිරීම සඳහා දිය යුතු සකල විද සහයෝගය දෙමු. ඊළඟට අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා හිටපු ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්තුමා හේමසිරි ප්‍රනාන්දු මේ ඔක්කොම සිංහල බෞද්ධයෝ. ඔවුන් යම් ආකාරයකින් අත්අඩංගුවට අරගෙන මෙන්න පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිය යුත්තන්ය කියලා ලෝකයට පෙන්වද්දී මේක සිංහල බෞද්ධයන් මුස්ලිම් කාරයෝ දාලා බෝම්බ ගැහුවයි කියන තැනට මේක ලඝු කරන්න එපා. ඒ නිසා මේ පරීක්ෂණ නිසි පරිදි සිදු කරන්න ඒකට වගකිය යුත්තා කවුද? තරා තිරම නොබලා ඔවුන් පිළිබඳව ගත යුතු සියලුම නෛතික ක්‍රියාමාර්ග ගන්න. හැබැයි එය මේ අවස්ථාවේදී කිසියම් දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය අපහසුතාවට පත් කරන්න ගන්නා වූ වැඩපිළිවෙළවල් වෙනුවෙන් තමන්ගේ පිටුපස්සේ ක්‍රියාත්මක කරන දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් කැප කරලා අපරාධේ මේ වැරද්ද කරපු අය නීතිය රැහැනට හසු කර ගැනීමට තියෙන අවකාශ නැති කරන්න එපා. ඒ නිසා අපි අපේ රටේ කතෝලික බෞද්ධ හින්දු මේ ඉස්ලාම් සියලු දෙනාගේ ආගමික සමගිය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා පරිණත ආගමික නායකයන් වශයෙන් අපේ මහා සංඝරත්නයත් එවැගේම කතෝලික ප්‍රජාවත් සෙසු ආගමික නායකයනුත් වඩාත් අවදියෙන් අවබෝධයෙන් නිවැරදිව මේකට මුහුණ දෙන්න කටයුතු කරන්න කියන එක අපි සඳහන් කරනවා. ඒත් එක්කම අපි කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ
විශේෂයෙන් අපේ පූජකතුමන්ලාට අපේ රටේ ඇතුලේ තියෙන ප්‍රශ්න අපි රට ඇතුලේ විසඳා ගන්න කටයුතු කරමු. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය අනවශ්‍ය විදියට සම්බන්ධ කරගෙන මේක මේ සිද්ධ වෙච්ච පාස්කුරිදා ප්‍රහාරයේ සැබවින්ම අපරාධයක් ව්‍යසනයක්. හැබැයි මේ ජාතික ව්‍යසනය සමස්ත රටටම එරෙහිව එන පාරාවලල්ලක් බවට පත් කරගන්න නැතුව කටයුතු කරන්න අපි ප්‍රඥා සම්පන්නව කටයුතු කරමු කියන යෝජනාව මම මේ වෙලාවේ සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.